හරි. එතකොට දැන් මේ සම්මන්ත්‍රණ මාලාව දියත් කරන්න ප්‍රධාන හේතුව වෙන්නේ මේ කාලවකවානුව තුළ නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්නකාරී තත්ත්වය. ඒකෙදි ගොඩක් ළමයි නෝට්ස් සහ හරි ක්‍රමයට අධ්‍යයන කටයුතු කරලා නැතිව ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තියෙනවා. ඒකට එක අතකින් ඔය තේරුම් නැහැ කියන ශිෂ්‍ය ප්‍රජාව මූලික වෙනවා සහ වගකිය යුතු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි සමහර දරුවන්ට ප්‍රශ්න තිබ්බට 80%කට විතර පහසුකම් තියෙනවා. නමුත් ඒ පහසුකම් වලින් ප්‍රයෝජන ගන්නේ නැහැ. අලස උදාසීන විදිහට මේ කාලයට ප්‍රශ්න ටික දාලා මේ තව ටිකක් කල් ගියා නම් කෝ කියලා උසස් පෙළ කියලා හීන දෙක හීන ලෝකවල ජීවත් වෙනවා. කිසිම සැලසුමකට අනුව වැඩ කරන්නේ නැහැ. ඒක අත්දැකීමෙන් දැක්ක හින්දා ඒ වගේම මෙවර උසස් පෙළ ලියන 21 23 මේ සමස්තයම මෙතන ඇති. එතකොට ඒ සියල්ලටම මගේ විෂය පද්ධතිය වෙන ගිණුම්කරණය පැත්තෙන් පොඩි දෙයක් කියන්න. නොදන්න හැබැයි ඔයාලා මේක නොදන්නේ දැනගන්න උවමනාවක් නැතිකම හින්දා අධ්‍යයනය කරලා නැති හින්දා හදාරලා නැති හින්දා ඉතින් ඒ දේ පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න තමයි මේ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි සම්මන්ත්‍රණයේ විදිහට ගිණුම්කරණය හරියට දැනගමු කියලා මම වෙන් කරේ. ඒක පටන් ගන්නත් කලින්ම පුතාලට මතක ඇති ඔයාලගේ හැම ගෲප් එකකටම මේ සැලසුම සකස් කරගන්න ඕන විදිහ පාඩම් ටිකේ ඉඳලා ප්‍රශ්න පත්‍රයේ ඉඳලා PDF එකක් ආවා. ඒක උනන්දුව තියෙන එකෙක්ට පුළුවන් print out එකක් අරගෙන තමන්ගේ සැලැස්ම විදියට වැඩ කරන්න. උනන්දු නැති එකෙක් ඕන බම්බුවක් ගහගත්තට කමක් නැහැ. පළවෙනිම කාරණේ තමයි දැන් මෙතන ඉන්නේ කොමර්ස් කරන දරුවෝ බයෝමැත්ස් කොමර්ස් ආර්ට් ටෙක් පොදු මේ ඕනම එකකින් බහුතරයකගේ අපේක්ෂාව මෙන්න මේ කියන සරසවි පද්ධතියට යන්න. සරසවියට ගිහිලා නතර වෙන්න තමයි බහුතරයකගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. ඒක ඇත්ත. ඒකට හීන දකින්න. ඒක ඇත්ත. දරුවන්ගේ ස්ටේටස් අප්ලෝඩ් ඔය ඕනම එකක් දැක්කහම බහුතරය හීන දැක මේ හීන තුල ජීවත් වෙනවා. ඒක හොඳයි. හැබැයි වැඩේ කියන්නේ ඔය හීනවල ජීවත් වෙන බහුතරක් උදවිය දන්නේ නැහැ හීනවලට යන්න පාරවල් තියෙනවා කියලා. දැන් ඒ පාරේ යන්න ඕන හීන හැබෑවෙන්න. නැත්තම් සදාකාලික හීන තමයි ඇත්තක් වෙන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මෙතනට පනින්න ප්‍රධාන වශයෙන්ම ඔයාට ඕන කරනවා ඒක ඔයාලා දන්නවා. ඒකයි නිතර කියන්න ඕන දෙයක් නෙවෙයි. ගුරුවරු කියලා ඇති, දෙමාපියෝ කියලා ඇති, එතනින් එහාට ගියාපුවම ඕනමයි කියලා ඇති. ඔයාලා දන්නවා. මෙතනින් මෙතනට පනින්න එකක් උත්සාහය ඕන, අනිත් එක උනන්දු ඕන, අනිත් එක කැපවීම ඕන. දැන් මම මේක කියන්න හේතුව තමයි මගෙන් බහුතරයක් දැන් ඇඩ්මින් වරයෙක් පවා වෙන වෙලා යා වැඩ කටයුතු කරන් යදි ඔහුට පවා සහ මගේ පෞද්ගලිකව පවා බහුතරයක් මට එන සමහර දරුවෝ කතා කරනවා මේ මම 2022 කෙනෙක් මම වැඩ කරේ නැහැ. හැබැයි මම දැන් ඉඳන් වැඩ කරනවා කරොත් කරගන්න පුළුවන්ද? සමහර 21 කට්ටිය කතා කරනවා. ඉතින් ඔයාට දැන් ඕනකමක් වෙලා තියෙනවා නම් මතක තියාගන්න මේ තුනේ පූර්ණය ඔයා මේ සරසවි සිහිනයට ගෙනියනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඔයා උනන්දු වෙනවද? ඔයා කැප වෙනවද? ඔයා උත්සාහ කරනවද? අන්න ඔය කියන ත්‍රිත්වය ඔයා විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙත ගෙන යනවා. ඒකේ කතා දෙකක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි ඉතින් ඒක වෙන්න ඕන. දැන් සම්මන්ත්‍රණය අහගෙන ඉඳලා අද මේ කියන දේවල් වලින් ගැම්මෙන් හිත ප්‍රෝගන
නිදාගෙන හෙට උදේ හැර වෙද්දී අනේ කැම්පස් යන ඔක්කොම ජීවිතේ ජය ගත්තද ලංකාවේ ඉන්න ඔක්කොම ඔය වැඩ ටික කැම්පස් ගියාද කියලා නිකන් මෙලෝ රහක් නැති ටෝක් දෙන්න එපා. කරන්න නැත්තම් පැත්තකටලා මොකක් හරි දෙයක් කරගන්න එක හොඳයි මේ කාලය අපත යවන්න නැතුව. හැබැයි කාලය හරියට ප්‍රයෝජනෙට ගන්නවා නම් මේ තුනත් එක්ක මෙන්න මේ සැලසුම කියන එකත් අතිශයින් වැදගත්. මෙන්න මේ ඉලක්කයට යන්න. මොකද මේ සමත් වෙනවා කියන එක මම හිතන්නේ නෑ සමස්තයේ හීනයක් කියලා. සමත් වෙනවා කියන එකට එච්චර දෙයක් කරන්න දෙයක් නෑ. සති දෙකක් වැඩ කරන්න සමත් වෙන්න පුළුවන්. ගණන් දෙයක් හදාගන්න තියෙන්නේ. හැබැයි සමස්තයේම හීනේ මේක නම් මෙතනට යන්න මෙයාව ඕන. මෙයාව ගන්න මේ ටික තියෙන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න ඔය ටික තිබ්බට මදි. සැලසුමකට අනුව වැඩ කරන්න ඕන. සැලසුමකට අනුව වැඩ කරපුවාම හරීම ලේසි මෙන්න මේ ඉලක්කයට යන්න. විශේෂයෙන්ම ගිනුම් කරන්නේ ඇයි කියන එක මම දැන් ඔප්පු කරනවා. හැබැයි මම මේක කියන්න කලින් මෙහෙම දෙයක්ත් කියනවා. සමහර කාරණා කියද්දි මම නිතරම අහනවා හිතට ගන්න ඔයා කොච්චර කාලයක් ගිනුම් කරන්නේ කියන විෂය හදාරලා තියෙනවද? 23 ළමයි නම් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොන්ට මුකුත් කියන්න බෑ. 22 නම් ඔයා අවුරුද්දක් එකමාරක් 21 නම් අවුරුදු දෙකමාරක් ඔයා මේ විෂයත් එක්ක ඉන්නවා. නිකමට කල්පනා කරලා බලන්න ඔයා මේ සෙකන්ඩ් ෂයි කරන එක නම් අවුරුදු 3මාරක් ඉන්න. ඔයා නිකමට මේ වගේ දේවල් ඔළුවට අරගෙන සැලසුම් කරාද? ඉදිරියට කරන දේවල් වලින් බලන්න. ඒ සැලසුම් ටික කරගත්තා නම් ඔයාට මේක ගොඩ දාගන්න එක ලොකු අමාරු වැඩක්ද? නෑ. ඉතින් ඔයා කරගත්තේ නැත්තේ බහුතරය මේක කරගන්නේ නෑ. අපිට තියෙන අත්දැකීම් අනුව බලපුවාම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 180ක් විතර ලියන්නන් වාලේ ඔහේ ලියනවා. සමහර ලියන්නන් වාලේ ඔහේ ලියන කට්ටියට උපතින් වෙන දක්ෂතාවය මත මේකක් ලැබෙනවා. හැබැයි ඌ හරියට වැඩ කරා නම් උට ඊට වඩා රැන්ක් එකක් ගන්න තිබ්බා. කිසිම සැලසුමකට අනුව සැලසුම පෙනි පයින් ගන්නවා. එයි කියලා කියන්න. දැන් හොඳට මතක තියාගන්න හරියට වැඩ කරන්න නම් සැලසුමක් තියෙන්න ඕන. මේ මොක කරන්නත් මේ ටික තියෙන්න ඕන. මේක පේන්නේ නැත්තේ මේ ටික නැති හින්දා. දැන් ඔන්ලයින් ක්ලාස් එකට යන ළමයි ගොඩක් අපි දන්නවා. දැන් සමහරවිට මේ සම්මන්ත්‍රණයට එන ළමයි වුණත් අපි දන්නවා නේද? ඔය ළමයි පවා දන්නවා ඉන්නේ කොතනද? දෙයක් ලියා ගන්න පුළුවන් තැනකද? නැත්නම් හොඳට දිගහැරලා නිදා ගන්න පුළුවන් තැනක ඉඳන් සම්මන්ත්‍රණය අහන්නේ. දැන් සමස්ත ප්‍රජාව එහෙමනේ. ඉතින් වෙලා තියෙන්නේ උදාසීන කම්මැලි හින්දා. දැන් පළවෙනිම කාරණේ දැන් මේ සැරේ 21 බහුතරයක් කියන කාරණයක් තමයි මේ සැරේ විභාගෙ ලියන්නේ නැහැ 22 ලියනවා. දැන් 22 රිවිෂන් වලට වගේ කට්ටිය එකතු වෙනවා. දැන් මම කියන කාරණේ තමයි ඒක කරන්න එපා. දැන් තව මාසයක් තිබ්බත් මාසෙන් ගේම් එක දාන්න පුළුවන්. උත්සාහයයි ඕනේ අපරාධ කාලේ. දැන් මතක තියාගන්න අපරාධ කාලේ ඔක තේරෙන්නේ පස්සේ. දැන් කම්මැලි වෙන්න එපා. ඔයාට ඕන තරම් සම්පත් තියෙනවා, රිසෝසස් තියෙනවා. ඔයාට ගොඩනගා ගන්නයි තියෙන්නේ. දැන් පළවෙනිම කාරණේ මේ සැලසුමට අනුව වැඩ කිරීමේදී බලන්න ඔයා මෙන්න මේ ටික ඉස්සරලාම කල්පනා කරාද කියලා. මොනවද? අයි බලමු මොනවද කියලා. හරි. දැන් සැලසුමකට අනුව වැඩ කරනවා නම් අපි කොහොමද වැඩ කරන්න ඕනේ? දැන් ඒකනේ කතා කරන්න යන්නේ. මොන කෙන්ගෙඩිය කරන්නත් කලින් මේක හොඳට මතක තියාගන්න. පළවෙනිම කාරණේ අපිට හොඳ අවබෝධයක් තියෙනවා විෂය නිර්දේශ ගැන. පුතේ පාඩම් කීයක් තියෙනවද අපේ ගිණුම් කරන විෂය නිර්දේශේ? අපේ ගිණුම් කරන විෂය නිර්දේශේ පාඩම් 16ක් තියෙනවා. පාඩම් කීයක් තියෙනවද? පාඩම් 16ක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දැන් සමහර ළමයි පාඩම් ගානවත් දන්නේ නැති ළමයි බහුතරේ ඉන්නවා. මම අර කලින් කිව්වේ ගිණුම් කරන ළමයින්ගෙන් 80ක් විතර සමහර වෙලාවට පාඩම් ගානවත් දන්නේ නැහැ. හරිද? එතකොට හිතන්නකෝ ඔයගොල්ලොන්ගේ තියෙන උනන්දුව. තමන් දන්නවනේ තමන් පාඩම් දන්නවද කියන එක. 21 ළමයෙක් ගත්තාම පාඩම් ටික මතකෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ තරම් ඔහු ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් පාඩම් ටික නිකන් එක පෙරේට මතක් වෙන්න ඕන. පාඩමක් මතක් වෙන්නේ නැත්නම් පාඩමේ ඇතුළේ තියෙන ටික මතක් වෙන්නේ නැහනේ. ඒ හින්දා
අපේ ජීවිතේ තීරණය කරනවා කියලා අපි මේ උදම්මනන මෙන්න මේ ප්‍රශ්න පත්‍ර ලියන දෙන ගිණුම් කරන්නේ පාඩම් ගන්න අපි අවබෝධාත්මක දැනගන්න ඕනේ. එතකොට ගිණුම් කරන්නේ හැඳින්වීම ඉඳලා ප්‍රාග්ධන ආයෝජන තීරණ වලට වෙනකන්ම පාඩම් 16ක් අපට අධ්‍යයනය කරන්නට වෙනවා. මූල ගිණුම් කරන්නේ පාඩම් 12කුයි කළමනාකරණ ගිණුම් කරන්නේ පාඩම් 4කුයි. ගිණුම් කරන හැඳින්වීම, ගිණුම් කරන සමීකරණ, ද්විත්ව සටහන්, මූලික සටහන් පොත්, එතනින් එහාට ගිහිල්ලා සංකල්ප, කේවල ස්වාමි ගැලපුම්, නිෂ්පාදන පිරිවැය ලේඛනය, ලාභ අරමුණු කර නොගත් එක, අසම්පූර්ණ වාර්තා, හවුල් ව්‍යාපාර, ප්‍රමිත සමාගම්, ඊට පස්සේ කළමනාකරණ ගිණුම් කරන්නේ 4 එනවා. අනුපාත, වැටුප් ලේඛන, ශ්‍රම විභජන, ප්‍රාග්ධන ආයෝජන තීරණ, තොග මට්ටම් මේ වගේ. එතකොට මෙන්න මේ පාඩම් 16 පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. Taman මේවා ගැන Tamanට සටහන් තියෙනවද? Tamanට මේක අවබෝධ වෙලාද තියෙන. ඒකින්ද තමයි මම ඔයාලට PDF එක මේ සෙට් එකම දාලා දුන්නේ. ඔයාලා ගාව එක තියෙනවා. හැම group එකකටම දැම්මා. එතකොට පුතේ ඔයාලගේ ඒකේ බලන්න. සටහන් තියෙනවද? අවබෝධ වෙලාද මේ පාඩම තියෙන්නේ? මේ පාඩමේ පාස් පේපර්ස් ගණන් ටික මම හැදුවද? මේ පාස් පේපර් එකේ එකක පරීක්ෂණ ගන්න අපි ඒකක පරීක්ෂණ කරන ඒව හැදුවද? එතකොට හොඳට මතක තියාගන්න ඒව කරොත් තමයි ඉස්සරහට ගිහිල්ලා දැන් ඔය කියන ඒක ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් WhatsApp status එකක් දාලා ඇවිදන් යන් හීනෙට කියලා උඩම් මැනුවටයි එහෙම අපිට හීන වලට යන්න බෑ. නැත්තම් ලංකාවේ මිනිස්සු WhatsApp හීන ටික සබෑ කරගත්තා නම් ලංකාවේ පාරවල් මීට වඩා ගහන්න එනවනේ. උඩින් යන වාහනක් තියෙනවනේ. හරි ඒ හින්දා හීන තියෙන එක හොඳයි. නමුත් ඒක හීන හැබෑ කරගන්න වැඩ කරන්න ඕන. හීන හැබෑ කරගන්න වැඩ කරන්න නැතුව පුතේ බොරු ධම්මවල හරියන්නේ නැහැ. පාර යනවා නම් හීනෙට ඒ පාර තමයි මේ කියන්නේ. පළවෙනියටම කරන්න ඕන දේ තමයි පාඩම් ගාන දැනගන්න ඕන එක. ඊළඟට දෙවෙනි කාරණේ. මොකද දෙවෙනි කාරණේ? අතිශයින් වැදගත් ප්‍රශ්න පත්‍ර පිළිබඳව. දැන් ප්‍රශ්න පත්‍ර පිළිබඳව විග්‍රහයක් ගේනවා. මේක ගේන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. මේකෙන් පස්සේ තේරෙයි අපි කොච්චරම් ගොන් මීහරක් තක්කලි ටිකක්ද. ඇයි මෙච්චර පහසු ව්‍යුහයක් තියෙන ප්‍රශ්න පත්‍රයක් තියාගෙන. පළවෙනිම කාරණේ පුතේ ගිණුම් කරණය කියලා කියන්නේ අතිශය අපහසු අමාරු ගණයේ විෂයක්. ඒකට හේතුව විදියට CA කරනවා නම් සීමා කරනවා නම් ACCA කරනවා නම් CIMA කරනවා නම් ඕනම සබ්ජෙක්ට් එකක පොදු සබ්ජෙක්ට් එක හැටියට තියෙන්නේ. පොදු කාරණේ හැටියට තියෙන්නේ අනිවාර්යෙන් පොදු සබ්ජෙක්ට් එකක් හැටියට accounting තියෙනවා. දැන් accounting කියන එක වැලියු සහ අමාරුයි. හැබැයි උසස් පෙළ විෂය නිර්දේශ ඇතුලේ ඔය උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ හරි පහසුවෙන් ගොඩ දා ගන්න පුළුවන්. මොකද සමන්ති මිස්ටර් පින් සිද්ධ වෙන්න හරි පහසු ස්ට්‍රක්චර් එකක් තමයි අපිට දෙන්නේ. දැන් මේ ස්ට්‍රක්චර් එක පිළිබඳව අවබෝධයක් තියෙනවද කියලා බලන්න. දැන් මම දන්නවා බහුතරයකට ඒ ස්ට්‍රක්චර් ගැන අවබෝධයක් නැහැ. දැන් අවබෝධ නැතිනම් තමයි නාහෙන් ගන්නන්නේ අමාරුයි අප්පපට්ට එරිලා ඉන්නේ ඔය ඔක්කොම කරන්නේ අමාරු ඔය ඔක්කොම අවබෝධ නැති හින්දා අවබෝධය තියෙන එකාට පුතේ අමාරු නෑ. හරි ලේසි මේ වැඩේ ගොඩ දාන එක. දැන් මේ අවබෝධය දෙන්න තමයි මේ දේ කරන්න හිතුනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ප්‍රශ්න පත්‍රය ගත්තොත් මේ පැය 5ක් පුරා යන ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් තමයි අපිට හම්බ වෙන්නේ. එකක් තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය, අනිත් එක දෙවෙනි ප්‍රශ්න පත්‍රය. අපි දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රය පැය 2යි, දෙවෙනි ප්‍රශ්න පත්‍රය පුතේ පැය 3යි. ඔය විදිහට තමයි ප්‍රශ්න පත්‍ර හම්බෙන්නේ. අපි දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ 30කුත් කෙටි ප්‍රශ්න 20කුත් අපිට හම්බ වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6න් ව්‍යුහගත රචනා ප්‍රශ්න 6ක් දීලා ඒකෙන් 5ක් ලියන්න අපට වෙනවා. හොඳට බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය අපි දැන් කතා කරලා ඉවරනාට පස්සේ මම මෙච්චර ලේසි ව්‍යුහයක් තියෙන විෂය ලේසි කියලා කියනවා නෙමෙයි. මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහයේ සමන්ත මිසින්ද දෙයියන්ගේ පිටෙන් ලේසි.
ඒ වගේ ලේසි ව්‍යුහයක් තියෙන ප්‍රශ්න පත්‍රයක්ද මෙච්චර අමාරු කරගෙන නායෙන් අඩන්නේ? මෙච්චර ව්‍යුහයක් තියෙන එකක් තුල ඒකක් ගන්න පහසුකමක් තියෙද්දිද මම මෙච්චර පිස්සු කෙලින්නේ? මේ ව්‍යුහය මට පෙනුන්නේ නැත්තේ මං කොච්චර කාලකන්ණියෙක්ද? මං කොච්චර මේ වැඩ කරන එකේ වෙලා නැද්ද? ජීවිතේ තීරණාත්මකයි, අරවයි මේවයි හීන තියෙනවා, හීනත් එක්ක එකට යන් කියලා කිව්වට හීනට යන්න ඇත්තටම උනන්දු වුණාද? ඒ ඔක්කොටම දුක හිතනවා මේකවත් ඉබල බරලි වෙල වෙtti. දැන් දුක හිතන එක පැත්තකින් තියලා ආයෙ කියන්නේ දැන්වත් වැඩ කරන්න පටන් ගනි. 23 අලුත් 3 වැඩ කරපල්ලා. 22 කාලේ තියන වැඩ කරන්න ගනින්. 21 අඹසරණයි දෙවි පිහිටයි කියන්නේ නැහැ. හැබැයි වැඩ කරන්න පටන් ගනි. හරි? වැඩ කරන උන්ට ගොඩ දා ගන්න පුළුවන්. පළවෙනිම කාරණේ මේකත් එක්ක කියන්න තව පොඩි දෙයක් තියෙනවා. ඒක මම නිතරම ප්‍රශ්න පත්‍ර පන්තියේ කියන දෙයක් පුතේ. ඒ තමයි මේ කාලය තුල පාසල් පද්ධතිය පවත්වන්න තුනේ නැහැ. ඒින්ද ඔයාලා දන්නවා ළමයි බොහෝ දෙනෙක්ට මේ කාලේ විෂය නිර්දේශේ ආවරණය කර ගැනීම විනා තියා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ පාසල් පද්ධතිය තුලින් උසස් පෙළ ළමයෙක්ට වෙන දැවැන්ත කාර්යයක් විදිහට හැඳින්වුවොත් මා නම් කරන එකක් තමයි වාරි භාගය. දැන් මේක කියන්නේ වාරි භාගය යන්නේ නැතුව වාරි භාගය කට් කරන කාලකන්නින්ට නෙවෙයි, වාරි භාගය ගිහිලා වැඩක් ගන්න දරුවන්ට. වාරි භාගය ගැන කතා කරද්දී පුතේ අපි විභාග ප්‍රශ්න පත්‍රයක් සාමාන්‍ය අයුරින් ගිහින් ලියන්න බෑ. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ ලියලා යම් අත්දැකීමක් ඇති. විභාගයේ ප්‍රශ්න පත්‍රෙට ලියද්දී අපි මිනිස්සු හැටියට අපිට මානසික පීඩනය වගේ දේවල් විශේෂයෙන්ම ගිනුම් කරන්නේ කාල කළමනාකරණය වගේ දේවල් අපිට න්‍යායාත්මක පැත්තට වඩා ඉස්සර දෙයක් දෙනවා. ඉතින් අපි හොඳට හුරු වෙන්න ඕන මේ ප්‍රශ්න පත්‍ර ලියන්න. ප්‍රශ්න පත්‍ර පරිසරයෙන් ඉඳන් ලියන්න. ඒ හින්දා තමයි මම මාගේ ප්‍රශ්න පත්‍ර පන්තියේ ළමයිට නිතරම කියන්නේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න කලින් ප්‍රශ්න පත්‍රය හදලා එවන්න කියලා. ඒක කියන්න ප්‍රධානතම හේතුව වෙන්නේ ප්‍රශ්න පත්‍ර කරන්න ඒ ප්‍රශ්න පත්‍ර රටාව හුරු වෙනවා වගේම ප්‍රශ්න පත්‍රයක් ලියන්න පරිසරය හුරු වෙනවා. දැන් අපි හිතනවා වගේ ලේසියෙන් ප්‍රශ්න පත්‍රයක් ලියන්න බෑ. මේක හරි අභියෝගාත්මකයි. මානසික පීඩනය. දැන් ওই මානසික පීඩනය හුරු වෙන්න වගේනේ ඉස්කෝලේ ක්‍රීඩාරව මේවා තියෙන්නේ. ඕකකට යන්නේ නැතුව පන්ති හිටපු එකෙක් කෙලින්ම විභාගයට ගිහින් ලියලා දාඩිය දාගෙන විභාග ලියන්න ගියොත් එමු තියරි කරුණු පට්ට ගාලා බීලා හිටියත් ලියා ගන්න බැරි වෙනවා. ඉතින් හොඳට විභාග මානසිකත්වය හුරු වෙන්න. වාර විභාගයෙන් කරන දේ තමයි ওই මානසිකත්වයට යම් රුකුලක් දෙනවා. ඒ පරිසරයක් පොඩ්ඩක් නිර්මාණය කරලා අත්දැකීමක් දෙනවා. නමුත් දැන් ඒක ගන්න විදියක් නැහැ. 21 බහුතරයක් ඉන්නවා වාර විභාග එකක් ලියලා තියෙන. 22 බහුතරයක් ඉන්නවා වාර විභාග ලියලා නැති. ඒ හින්දා හොඳට මතක තියාගන්න. විභාගේ ගිය ගමන් ඉඳගෙන ඒ මානසිකත්වයට එන්න බෑ. ඒකට හුරුවක් තියෙන්න ඕන. හින්දා ඔයාලා විභාග ප්‍රශ්න පත්‍රයක් කරද්දී නිසි පරිදි පැය දෙකක් අරගෙන ඒ විදිහට වැඩේ කරන්න. ඒක අතිශයින් වැදගත්. හොඳට මතක තියාගන්න. නැත්තම් ලියන්නම් වාලේ ගිහින් බලන්න. හොඳට මතක තියාගන්න. න්‍යායාත්මක කරුණු පට්ට ගහපු දැවැන්තයෝ කාලේ ඉස්සර අසරණ උනා ගිනුම් කරන්නේ. න්‍යායාත්මක දැනුම පට්ට ගහපු දැවැන්තයෝ මානසික පීඩනයේ දාඩිය දාලා මේ මිනිහට පිස්සු ලෝකයක් වෙනින් අර බය වෙච්චකම හින්දා විභාගය අනාගත්තා. හින්දා හොඳට එක විභාග පරිසරය හුරු වෙන්න, දෙක කාලකලමනාකරණය පුරුදු වෙන්න. එකටයි දෙකටයි කාලකලමනාකරණ ඉන්ජෙක්ෂන් දෙක අපි ප්‍රශ්න පත්‍ර පන්තිවල කතා කරලා තිනා මෙතනත් පස්සේ කතා කරමු ඒව කතා කරමු. හරි. දැන් මම ඔයගොල්ලෝගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මොකද්ද පුතේ ප්‍රශ්නේ? දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? 23 අදාපු කට්ටිය සමහර විට කියාවේ සර් සමාගම. අනිවාර්යෙන් ඇත්ත. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ සමාගම. සමාගම් ප්‍රශ්නේ අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ විදියට එනවා අපිට ඒක හදන්න වෙනවා. හරි. ඕක කොහොමම තියලා තව පොඩි කාරණයක් බලුවොත්. මම මේකට ආශ්‍රය කරගන්නවා 2012 ඉඳන් 2020 වෙනකන් අපොස උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික ආදේශ කරගන්නවා. ඇයි? මට මේකෙන් කරුණු ටිකක් ගන්න තියෙනවා. මොනවද? ගන්න කොළ 9ක් අතට අරගෙන 2012 ඉඳන් 2020 වෙනකන්
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සකස් වීමේදී දෙවෙනි ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න 6 ඇවිල්ලා තියෙන පාඩම් ටික ලියන්න. 2012 මේ ටික, 2013 මේ ටික, 2014 මේ ටික ආදී වශයෙන් ප්‍රශ්න ටික ඔක්කොම සටහන් කරගෙන යන්න. අන්තිමට ප්‍රශ්න ටික සටහන් කරගෙන ඉවර වෙලා කොළනව එකට අරන් බලද්දී ඔයාලට පොදු දෙයක් හොඳට තේරෙනවා. ඒ තමයි අනිවාර්යෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රේ ඉඩක් අරන් තියෙන්නේ මෙන්න මේවා. මොනවද? හවුල් සමීකරණ, ඊළඟට පාලන ගිණුම්, ඊළඟට ලාභ අරමුණු කර නොගත්, ඊළඟට පුතේ මුදල් ප්‍රවාහ, ඊළඟට නිෂ්පාදන පිරිවැය ලේඛන, ඊට පස්සේ කළමනාකරණ ගිණුම් කරණය ගත්තොත් ආයෝජන තීරණ, ඊට පස්සේ ගත්තොත් එහෙම වැටුප් පත්‍රිකා, ශ්‍රම විභජන, තොග මට්ටම් මේ වගේ අනුපාත ටික. එතකොට මෙන්න මේ ටික අනිවාර්යෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉඩක් අරගෙන තියෙනවා. දැන් මම ඔයාලට කතාව පටන් ගද්දිත් කිව්වනේ සමාගම් ගාන පළවෙනි ගාන කියලා ඕන එකෙක් දන්නවා කියලා. සමහරවිට වෙන විෂය කරනුත් දන්නවා. දැන් නිකමට හිතන්න මේ සමාගම් ගාන තියරි මට්ටමින් ඉගෙන ගත්ත වෙලාවේ ජීවිතේ තීරණය කරනවා කියලා උදම්මනන මේ විභාගයේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ක් හම්බෙන සමාගම් ගාන උගන්වන වෙලාවේ තියරි ටික හරියට ඉගෙන ගත්තද? ගණන් හැදුවද? පසුගිය විභාග ප්‍රශ්න දැන් හදලාද ඉන්නේ? නැත්තම් ඔබ කාලකන්ණියෙක් නෙවෙයිද? අදමෙක් නෙවෙයිද? මෙච්චර මේ වගේ අමාරු කාලෙක දැන් ඔයගොල්ලෝ දැන් ඉන්නවා වගේ තව අවුරුදු 4කින් ඉන්න හම්බෙන්නේ නැහැ. වගකීම් කියන දේවල් එනවා. වගකීම් වලට මුණ දෙන්න ඕන. වගකීම් වලට මුණ දෙන්න මේ කාලේ උදාහරණ කරගෙන මේ කාලේ කොච්චර අමාරුවෙන්ද අම්මලා තාත්තලා මේ දේවල් කරන්නේ. ඒ වගේ තත්ත්වයක් ඔයාලට ආවට පස්සේ පදනමක් තිබෙන්නේ නැත්නම් දෙයක් කරන්න බෑ. පදනමක් හදාගන්න තමයි මේ දේවල් ගොඩනගා ගන්න කියලා කියන්නේ. ඒ හින්දා පදනම ගොඩනගා ගනින් පදනම ගොඩනගා ගන්න මේ විභාගය හරියට සාර්ථකව කරගනින්. එහෙම කරගෙන පදනමක් ගොඩනගාගෙන සාර්ථකව කරගන්න පුළුවන් මේ විභාගයේ පළවෙනි ප්‍රශ්නේ සමාගම් කියලා දැනටමත් දැන සමාගම් දන්නේ නැතුව බහුතරය යන්නේ නැද්ද උසස් පෙළ ලියන්න? ඉතින් බහුතරය ඉන්නේ මේ නිදාස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඉන්න කාලකන්ණි ටිකක්. අපරාධුන්ට උගන්නන එක. මුන්ට උගන්නන එකෙන් වෙන මොකක් හරි කරා නම් අර වම්මන්තේ තියෙන ටික නන්න ඕනේ නැහැ. හරි? ඒ හින්දා දැනට දන්නවා ඔයාලා සමාගම් හවුල් සමීකරණ මේ ටික අනිවාර්යෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රේ එනවාමයි. හින්දා හොඳට මතක තියාගන්න මේ ටික එනවා නම් සමාගම් ගණන් 50ක්, හවුල් 50ක්, සමීකරණ 50ක්, පාලන 50ක් ප්‍රශ්න ටිකක් හදුවට පස්සේ මේ ටික ගොඩ දා ගන්න බැයිද? පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. දැන් මේ ප්‍රශ්න 50 එකදි කරා ගන්නද? ඕනේ නැහැ. හොඳට පාලන ගිණුම් න්‍යායාත්මකව අවබෝධ කරගෙන ප්‍රශ්න 10ක් විතර හදද්දී ඒකට ආස වෙනවා. ඉකෝන් ප්‍රශ්නයක් කරා ගානක් හැදුවා. ඔටෝමැටිකලි මේවා වෙනවා. ආස වුණොත් අතහරින්න හිතෙන්නේ නැහැ. දැන් හොඳට මතක තියාගන්න ගේම ගොඩ දා ගන්න වෙන්නේ ඔයාටම තමයි. මෙන්න එන ටික හොඳට ඉගෙනගෙන කරගනි. මේකම සමහර විට දන්නව වෙන්නත් පුළුවන්. හැබැයි දන්නවා නිකන් දන්නේ නැහැ වගේ ඉඳලා පාලන ගිණුම් අමාරුයි කියනවා, ලාභානුකරණ තමාරුයි කියන ඒක අරිනවා කියලා හිතනවා. ගොන් වෙන්න එපා. අරින්න දේවල් නැහැ. පස්සේ අරගන්න මේ දේවල් එකින් එක හොඳට බලලා න්‍යායාත්මක දැනගෙන ගණන් 50ක්වත් හදන්න ඕන. ඔබ විභාගයට යනවනම් ඒක ටාගට් කරලා කරගනින්. දෙවෙනි ප්‍රශ්න පත්‍ර ගොඩ. දෙවෙනි ප්‍රශ්න පත්‍ර ගොඩ කියලා කියන්නේ මේකත් ගොඩ දාගත්තාම ගිණුම් කරන ගොඩ ජීවිතේ ගොඩ. ඒ සමීකරණ තේරෙන්නේ නැති අද මේව ටිකක් වැඩ කරන්න වෙලා තියෙනවා. දැන් කෙටි ප්‍රශ්න 20ට ලොකු අධ්‍යයනයක් පාවිච්චි කර හැකියි. ඒක අපිට ආශ්‍රය කරගත්ත හැකි 2013 ඉඳන් 2020 වෙනකම් තියෙන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. දැන් හොඳට මතක තියාගන්න පුතේ මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මෙච්චර ආශ්‍රය කරගන්න හේතුව. මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික ඇදලා තියෙන්නේ ඔයාලා ඉගෙන ගන්න විෂය නිර්දේශෙම තමයි. 2017 විෂය නිර්දේශය අලුත් වුණා ඇත්ත. 2020 ආයේ බලාත්මක වුණා ඇත්ත. ඒකෙදි උනේ ඔය වචන ටිකක් වෙනස් වුණ එක විතරයි. වත්කම් වගකීම් නිර්වචන වෙනස් වුණා. LKS 17 වෙච්ච කල්බදු ප්‍රමිතිය SLFRS 16 වුණා.
ඒ වගේ නිකන් අර කහිර සුදු වුණා සුදු ඉර කහ වුණා වගේ පොඩි දෙයක් උනේ. එම ඇතුළේ දේවල් වෙනස් වුණේ නැහැ. ඒ හින්දා 2012 ඉඳන් 2020 වෙනකන් ඒ දුන්න විෂය නිර්දේශයෙන්ම ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ දෙද්දී මේකේ ඇතුලේ තියෙන දේවල්ම තමයි කවදා හරි ඔයාගෙත් වැටෙන්නේ. ඒකින්ද තමයි ඔය හැම වෙලේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරන එක අතිශයින් වැදගත් කියලා කියන්න හේතුව. පළවෙනිම කාරණය තමයි මේ කෙටි ප්‍රශ්න 20ට මේ වගේ ලොකු අත්භේතයක් දුන්නේ නැහැ. මොකද්ද? අපි 2013 ඉඳන් 2020 වෙනකන් අවුරුදු 9 අරගෙන ඒ අවුරුදු 9 එක අවුරුද්දක කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. ඒ හින්දා අපිට කෙටි ප්‍රශ්න 180ක් හම්බ වෙනවා එතනින්. ඒකට හොඳට මතක තියාගන්න. මේ කෙටි ප්‍රශ්න 180 කොහේ හරි තැනක 2013 ඉඳන් 2020 වෙනකන් පිළිවෙලට ලියා ගන්න. හරිද? ඒ ලියාගත්තට පස්සේ ඔයාලට තේරෙවි. හරිද? මේක print out ගන්න නම් යන්න එපා නිකන් අර ආය කම්මැලි අක්කු ටික වගේ. අතින් ලියන්න. ඇයි අතින් ලියන්න කියන්නේ? ප්‍රශ්න 10 ගාන ලියුවා නම් දවස් 18යි යන්නේ. ඇයි? අතින් ලියද්දී අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ මොන වගේද හැදිලා තියෙන්නේ? මොන වගේ ප්‍රශ්නද එන්නේ? ඔයාලට තේරෙවි එකම වගේ ප්‍රශ්න ටිකක් නේද කැරකිලා තියෙන්නේ. මොන වගේ ප්‍රශ්නෙන් මොන වගේ පාඩම් වලින් දහන්නේ. දැන් ඒක ගැන හොඳ අවබෝධයක් අතින් ලියද්දී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ලියලා ඉවර වෙලා හොඳට මතක තියාගන්න. පුතේ මේ 180 ඇතුලේ ඔයාගේ කෙටි ප්‍රශ්න 20 අනිවාර්යෙන් තියෙන්න ඕන නැත්තම් ආශ්‍රිත එකක් හරි තියෙනවා. ගොඩ නැගෙන්නේ ඒවා මතින්නේ. හින්දා මේ 180 හොඳට දැනගත්තා කියලා කියන්නේ මේ කෙටි ප්‍රශ්න 20ට ගේම ගහගත්ත හැකි. හැබැයි එහෙමයි කියලා අපි ඔය කෙටි ප්‍රශ්න 5000 විතර කරන වැඩපිළිවෙල ඒවා නොකර ඉන්න එපා. ගොන්නයක් කුටික වගේ. ඒවත් කරන්න ඕන. ඒ වගේම මේක අතිශයින් සාර්ථකයි. MCQ වලට ඕක කරන්න පුළුවන්. හැබැයි මේ තරම් ප්‍රබල නෑ. හරිද? මොකද MCQ මාරු කර කර දෙන්න පුළුවන් නින්දා. ඒකෙත් අවුරුදු 9 ගත්තොත් 30 ගානේ 270ක් තියෙනවා ප්‍රශ්න. ඒ ඔක්කොම එකම තැනකට අරන් ගහගත්තොත් මේ MCQ 30ට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න. නිරන්තරයෙන් ගුරුවරු කියලා ඇති. පාස් පේපර්ස් කරන එක තමයි අතිශයින් වැදගත් දේ. ඒක තමයි අපි ප්‍රශ්න අපේ ටියුට් එකේ වුණත් අන්තිමට පාස් පේපර්ස් ටික අනුමාන ප්‍රශ්න පත්‍රවල ඒවට කලින් ගෙනත් දාගන්නේ ඒ ටික හොඳට කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අපේ කට්ටිය හිතනවා මේ පාස් පේපර් එක එකපාරක් කරපුවම ඉතින් මම 2012 පාස් පේපර් එක කරලා තියෙන්නේ. දැන් මම ආයේ ප්‍රශ්නේ සමහරව මේ එක ප්‍රශ්නයක් කරලා මම ආයෙ කරන්න කියනවා. ඒතකොට නෑ එක සැරයක් කරලානේ තියෙන්නේ. මතක තියාගන්න. පාස් පේපර් එක සැරයක් කරා කියන එක ප්‍රමාණවත් වෙන්නේ නෑ. අඩුම ගානේ 10 සැරයක්වත් කරන්න ඕන. ප්‍රශ්නේ දැනගද්දි ප්‍රශ්නේ බලද්දි මේක මොන පාස් පේපර් එකේද කියලා මතක් වෙන තරමට ඒකත් එක්ක ඉන්න ඕන. ඇයි ඒ? අපිට සෙල්ලම් කරන්න මැච් එකක් දෙනවා නම් ග්‍රවුන්ඩ් එකක ෆයිනල් එක ඒ ග්‍රවුන්ඩ් එකේ තමයි අපි සෙල්ලම් කරන්න ඕනේ. ඒ වගේ ග්‍රවුන්ඩ් එක. ඒ වගේ ඒ විෂය නිර්දේශයෙන්ම ඒ උසස් පෙළටම අදපු ප්‍රශ්න පත්‍ර 9ක් තියෙද්දි ඒ 9 හොඳට ලිව්වා නම් අපිට දෙන එකත් හොයාගන්න පුළුවන්. ඒ හින්දා ගිණුම් කරන විෂය අමාරු වුණාට උසස් පෙළ ලංකාවේ ගිණුම් කරන පේපර් එක අමාරු නෑ. සමන්තිමිස්ගේ ව්‍යුහය හොඳට තේරුම් ගත්තොත් මේක ගොඩ දා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගොඩ දා ගන්න හැටි කිව්වා. එකක් කිව්වා. හොඳ හොඳට මතක තියාගන්න. ඔයාලට පාඩම් 16 සැකසෙන ඇති ඔයාලගේ ඔය සැලසුම් ටියුට් එකේ ඔය සකස් කරලා තියෙන ටියුට් එකේ තියෙනවා. මම ඒ ගැන PDF එකක් දීලා තියෙනවා. ඒකේ පාඩම් ඔක්කොම අන්තර්ගත කරලා ඒ සියල්ලම දක්වලා ඉවරයි. වගේම කාට හරි වීඩියෝස් පාඩම් බලන්න නම් YouTube channel එක සහ Telegram group මේ හැම එකක්ම දාලා තියෙනවා. දැන් වැඩ කරන එකට වැඩ කරන්න resources ටික දීලා තියෙනවා. වැඩ කරන්නේ නැත්නම් ඒක tamunගේ හද්ද කම්මැලිකමක් කියන එක හොඳට මතක තියාගන්න. මේ වගේ සරල ලේසි ව්‍යුහයක් තියෙන ප්‍රශ්න පත්‍රයක් ගොඩ දාගන්න බැයි නම් ජීවිතේ කාලකන්ණී කියන එක වැඩක් නැහැ කියන එකත් මතක තියාගන්න. මෙච්චර මොනවද ඒ වුණත් ඉදාස අධ්‍යාපනයෙන් දෙයක් දීලා තියෙනවා. ගේම ගහ ගන්නවද? කාලකන්ණියෙක් වෙලා පස්සේ දුක් වෙනවද? පස්සේ දුක් වෙනවා. එහෙම පස්සේ දුක් වෙනවද කියන එක ඔයා තීරණය කරන්න. ඒ හින්දා සැලසුම නිවැරදිව PDF එකේ සහ අපි මේ විදිහට කතා කරා. පළවෙනිට හොඳට පාඩම් ටික අවබෝධ කරගන්න. ඒ පාඩම් ටික අවබෝධ කරගත්තට පස්සේ ඒකට අනුව පිළිවෙලට වැඩ ටික කරන්න. මේ විදිහට ප්‍රශ්න පත්‍රය දිහා බලන් වැඩ ටික කරන්න. මොකද
අපි මොන ගේම් එක ගහන්නෙත් මෙයාව ලියන්න. දැන් මේ ගිනුම් කරන දැනගන්න ඕන විශේෂ කරුණු මේක ඇත්ත. උනාට ඒ කරුණු මගින් මෙයාව ලියුවේ නැත්තම් වැඩක් නැහැ. මෙයා ලියන්නේ ගේම් එක ගහන්නේ. දැන් මෙයාගේ සැලැස්ම හොඳට අවබෝධ කරගන්න. ඒක තමයි පළවෙනිම කාරණේ සමස්තයට දෙන්න තියෙන. පදද හැමදාම සම්මන්ත්‍රණ මාලා පිළිවෙලට නොමිලේ යනවා පුතේ. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔක්කොටම. ඒ වගේම තමයි වැඩ කරන්න. වැඩ කරන්න නැති වුණනම් ප්‍රශ්න අහගෙන ඉන්නත් එපා වැඩක් නැහැ. වැඩ කරන එකෙක් විතරක් එන්න. වැඩ කරන්නේ නැති උන් තේරෙනවා.